අයිබෝවන් ෆුඩ් බොඩි මයින්ඩ් තුලින් අපි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර වර්ගයක් ගැන. ඇත්තටම ආහාර වර්ගයක් කියලා කිව්වට මේක ආහාර අතිවිශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ගන්න අමුද්‍රව්‍යයක්. මේ ආහාර අමුද්‍රව්‍ය අද වෙනකොට ඔබේත් මගේත් උදේ දවල් සහ රාත්‍රී කියලා කියන ආහාර වේල් තුනටම වග කියන්න ලෑස්ති වෙලා තියෙනවා. එහෙනම් මේ ආහාර වර්ගය ගැන මෙච්චර කතා කරන්න ඕනේ ඇයි? මේකෙන් හදන අතිවිශාල ලෙඩ ප්‍රමාණය නිසා. මම මේ සඳහන් කරන ලයිස්තුවේ ඔබට මේ කියන ලෙඩ රෝග වලින් යම්කිසි ප්‍රමාණයක් තියෙනවද කියලා උගුරට එනවා කෑවට පස්සේ. බඩේ තියෙන මාංශ පේශීන් තද වෙනවා වගේ දැනෙනවා. සමහරක් වෙලාවට වමනට වගේ එනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිට හරි කම්මැලි නිදිමතයි. ඒ වගේම සංදි වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම ආහාර ගත්තට පස්සේ ඉක්මනින් අපිට මල පහ කරන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට නිදිමත ගතිය වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට සමහරක් වෙලාවට පාලනය කරගන්න බැරි දියවැඩියාව තත්ත්ව තියෙනවා. එතනිනුකුත් නවතින්නේ නැහැ. හිතා ගන්න බැරි ප්‍රමාණයට ශරීරය මහත් වෙනවා. කොහෙවත් ඥාන සම්බන්ධයක් නැතුව සමහරක් වෙලාවට ඉබේම හට ගන්නව දියවැඩියාව. ඒ විතරකුත් නෙමෙයි. මෙතනින් එහාට ගිහිල්ලා මීට වඩා විශාල වශයෙන් කන්ට්‍රෝල් කරගන්න බැරි, පාලනය කරගන්න බැරි ලෙඩ රෝග අතිවිශාල ප්‍රමාණයකට මේ ආහාරය වග කියනවා. එහෙමනම් මේ ගැන දැනුවත් කරන්න අපේ channel එකෙන් අද ලෑස්ති වෙනවා. අපිට තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපිට subscribe කරන්න. ඒ වගේම සීනෝ සලකන ඔබන්නත් අමතක කරන්න එපා. අපේ අලුත්ම වීඩියෝ ඔයගලන්ට ඉක්මනින්ම ලබා ගන්න අපි උදව් කරනවා. මේක තමයි බටහිර ලෝකයක් මේ අපේ අලුතෙන් ඇති වෙලා තියෙන වාණිජකරණයන් නිසා අපිට හංගලා තියෙන විද්‍යාත්මක දැනුම ඔබට ගේන එකම channel එක. එහෙනම් මේ අමුද්‍රව්‍යයේ නම කියන්න කලින් මේ අමුද්‍රව්‍ය අපිට ආවෙත් අනිත් දේවල් වගේම බටහිරෙන් තමයි. නමුත් මේකට ආසන්න වශයෙන් සමානකම් තියෙන දේවල් අපේ ආහාරෙත් ඈත අතීතයේ ඉඳලම පාවිච්චි වුණා. ඒක මෙච්චර ප්‍රබල නැහැ. මේ ආහාරයේ මෑත කාලේ ජනප්‍රිය වෙච්චතාවයේ වැඩි වෙච්ච නිසා මේ නොයෙකුත් වෙනස්කම් කරන්න පටන් ගත්තා. කොච්චර වෙනස්කම් කරාද කියලා කිව්වොත් එහෙම අපිට මෙහි ආහාරයේ මුල් තින තත්වයට වඩා ඉතා අලුත් නවීන පැහැපත් පෙනුමකින් තමයි මේ ආහාර අමුද්‍රව්‍ය අපිට ලැබෙන්නේ. ඒතර මේ ආහාර අමුද්‍රව්‍යයේ නම පසුවට සඳහන් කරන්න මම තියාගත්තේ ඇයි? අනිත් ආහාර වර්ග වගේම මේ ආහාරයනොත් අපිට කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, විටමින, ಖನಿජ ලවණ ලැබෙනවා. නමුත් මේ ආහාරයේ තියෙන එක්තරා ප්‍රෝටීන වර්ගයක් තමයි මේ විශාල විපර්යාසය අපිට ඇති කරන්නේ. මේ ප්‍රෝටීනය අනිත් ආහාරවල වගේම අපේ ආමාශයට ගියාට පස්සේ ආමාශයේ තියෙන ආමාශික යුෂ මගින් ජීර්ණය කරනවා. ජීර්ණය කරාට පස්සේ ප්‍රෝටීනයක් අපිට ලැබෙන්නේ ශරීරයට අත්‍යවශ්‍ය වෙච්ච ඇමයිනෝ අම්ල කියලා කියන සංඝටක. මේ ඇමයිනෝ අම්ල වලින් තමයි අපේ තියෙන සෛල කොටස්, අපේ තියෙන විශේෂ ප්‍රෝටීන කොටස් ඔක්කොම හැදෙන්නේ. එහෙනම් මේ ඇමයිනෝ අම්ල අතිවිශිෂ්ටයි, ඉතාමත් ප්‍රයෝජනවත්. එතකොට මේ කියන ආහාරයේ ජීර්ණ වෙලා අපිට ඇමයිනෝ අම්ල ලබා ගන්න බැයිද? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආහාර වර්ගයේ තියෙන මේ ඇමයිනෝ අම්ල කොටස් අපේ ආමාශයේ තියෙන ආමාශික යුෂට ජීර්ණය කරගන්න අපහසුයි. එතකොට මොකද්ද මේ ආහාරයේ තියෙන මේ විශේෂ ප්‍රෝටීනේ වෙනස්කම? මේ වෙනස්කම තමයි ආමාශයට ගියාට පස්සේ එහි තියෙන ප්‍රෝටීන කොටස අපේ ආමාශය විශේෂයට එකපාර ජීර්ණය කරගන්න බෑ. ඒ වගේම සම්පූර්ණ ඇමයිනෝ අම්ල ලැබෙන තෙක් මේක කඩාගෙන යන්නත් බෑ. කොටස් වලට වෙන් කරන්න බෑ. ඒ නිසා මේක ඉතුරු වෙන සමහර කොටස් ඉතා දැඩි ද්‍රව්‍ය හැටියට එහෙම නැත්නම් නොදිරව් කොටස් හැටියට ඉතුරු වෙනවා. ඔයගලන් දන්නවා ප්‍රෝටීන කිව්වම හැම දෙයක්ම ආහාරයට ගන්න බෑ. උදාහරණයකට අපේ නියපොතු, අපේ කෙස් වගේ දේවල් හැදිලා තියෙනෙත්, කැරපොත්තන්ගේ පිට ආවරණ හැදිලා තියෙනෙත්, ඉස්සන්ගේ පිට ආවරණ හැදිලා තියෙනෙත් විශේෂ වර්ගයේ ප්‍රෝටීනකින්. නමුත් අපිට ඒවා ජීර්ණය කරගන්න අපහසුයි. ඒ නිසා අපි ඒවා ආහාර හැටියට එකතු කරගන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රෝටීනයත් ජීර්ණය කරගන්න බැරුව ඉතුරු වෙනවා. මේ ඉතුරු වෙන ප්‍රෝටීන කොටස් වල තියෙන දැඩි භාවය නිසා අපේ ආහාර මාර්ගයේ දිගේ මේවා ගමන් කරනකොට විශේෂයෙන්ම මහා ආන්ත්‍රයේ ප්‍රදේශයේ තියෙනවා ආහාර අවශෝෂණයේ ප්‍රමාණය වැඩි කරන්න සකස් වෙච්ච ඉතාසියුම් රැලි වැනිවිව්ව. අපි ඒවට කියනවා අංගුලිකා කියලා. ඒවා මොකද එහෙම හැදිලා තියෙන්නේ මේ සම්පූර්ණ මතු පිට තනි මතු පිටක් හැටියට නොතිය ඒකේ කොටස් වලට ඇඟිලි වගේ වෙන් වෙලා තියෙනවා. එතකොට මේ ඇඟිලි වගේ වෙන් වෙච්ච නිසා මෙහි වර්ගඵලය වැඩි වෙනවා. අපිට අවශෝෂණය කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරන්න. මේ අංගුලිකා කියලා කියනවා ඊටාත්ම සියුම්. ඒ රුධිර නාල සහ වසාවාහිනී පද්ධතියේ කොටස් රැඳිලා තියෙනවා. මේ නොදිරව් ආහාර කොටස් වල තියෙන මේ ප්‍රෝටීන අංශු මොකද කරන්නේ? අර අංගුලිකා සියල්ල විනාශ කරනවා. මේක එක සැරයක වෙන එකක් නෙමෙයි. දීර්ඝ කාලීනයක් අපේ ආහාර වේලේ උදේට දවල්ට රාත්‍රියට අපි එක දිගට මේ ආහාර ගන්නකොට ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ මේ අංගුලිකා ප්‍රමාණය විනාශ කරනවා. අංගුලිකා විනාශ වුණාම මොකද වෙන්නේ? අපේ හොඳ ආහාරයක තියෙන පෝෂදාහී ආහාරයක තියෙන වැදගත් කොටස් පවා අවශෝෂණය කරගන්න බෑ. ආහාරය ගත්තට පස්සේ මල ද්‍රව්‍යත් එක්ක ඒවා ලේසියෙන් පිට වෙලා යනවා. ඒතර මේක
අද ඊයේ හොයාගත්ත දෙයක් නෙමෙයි. මේ කියන විශේෂ ප්‍රෝටීන වර්ගය. මේක අපි නමක් කියනවා ග්ලූටන් කියලා. මේ ග්ලූටන් කියලා කියන ප්‍රෝටීනයේ තියෙන ආහාර වර්ගයෙන් ඇති කරන හානිය ගැන දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාවේ හිටපු විද්‍යාඥයෝ හොයාගත්තා. මොකද හේතුව දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච ආහාර හිඟයත් එක්ක මේ ආහාර ප්‍රබලතාවයේ බහුලතාවයේ වැඩි වෙලා මිනිස්සු වැඩිපුර මේ ආහාර ප්‍රයෝජනට ගත්ත නිසා ඔවුන් අතර ලෙඩ රෝග වැඩි වුණා. ඒවට හේතුව හොයන්න ගිය නිසා මේ හොයාගත්ත ආහාර වර්ගයේ තියෙන මේ විෂ රසායනික ද්‍රව්‍ය ගැන විශාල වශයෙන් පරීක්ෂණ කරලා තියෙනවා. මේ ආහාරයේ තියෙන විශේෂ කරව මේ ප්‍රෝටීන වර්ගයේ හෙවත් ග්ලූටන් ගැන හොයාගත්තා. මේ හොයා ගැනීම නිසා විශේෂ වශයෙන්ම එකල බටහිර සමාජයේ මේ ග්ලූටන් කියලා කියන ආහාරය නැති ආහාර වට්ටෝරු හදන්න පටන් ගත්තා ග්ලූටන් ෆ්‍රී කියලා. නමුත් අපේ සමාජයේ මේක තාම දැනුවත් නැහැ. අපිට මේ රිෆයින් ෆ්ලයි එහෙම නැත්නම් සුද්ධ කරපු පිටිවල ඉතා විශාල ප්‍රමාණයක් මෙන්න මේ තිරිඟු පිටිත් එක්ක මේ ග්ලූටන් අපිට ලැබෙනවා. එහෙමනම් බලන්න ඔබත් මමත් තිරිඟු පිටි සහිත ආහාර කොච්චර ගන්නවද? නොඑක් හැඩ වලින් නොඑක් ආකාර වලින් අපේ ආහාර වට්ටෝරු විවිධ ආකාරයේ රස කළා වර්ණ කළා අපි මේකට එකතු කරපු නොයෙකුත් රසායනික ද්‍රව්‍යات එක්ක අපි මේක එක දිගට ආහාරය හැටියට උදේට දවල්ට රාත්‍රියට පාවිච්චි කරනවා. එහෙනම් මේ ග්ලූටන් කියලා කියන එකෙන් ඇති කරන තවත් හානිදායක විපත්තියක් ගැන පස්සේ කාලෙකදී හොයාගත්තා. මේ තිරිඟු පිටිවල තියෙන මේ විශේෂ රසායනික සංඝටක හේවත් ග්ලූටන් ගැන ගොඩක් විද්‍යාඥයෝ වෛද්‍යවරු පරීක්ෂණ කරන්න පටන් ගත්තා. එයින් එක්කෙනා තමයි රොඩ්නි ෆෝඩ් කියන කෙනා. එයා මේ ආහාරය ගැන විශේෂ පරීක්ෂණ කළා. ඔහු හොයාගත්තා මේ ආහාරයේ තියෙන ග්ලූටන් සමහරක් අවස්ථාවලදී නොදිරව් කොටස් හැටියට රුධිරයට අවශෝෂණය කරනවා. අවශෝෂණය කළා ආසාත්මිකතාවය නැති කරනවා. අද බලන්න ඔබත් මමත් නිතර දකින පුංචි ළමයින්ට වෙනද නොතිබිච්ච ආසාත්මිකතාවයන් ගොඩක් තියෙනවා. හැමේ කැසීම් හැමේ බිබිලි ඇතිවීම ඒ වගේම ඒගොල්ලන්ට වීස් එක කියලා කියනවා අපි කියනවා හුස්ම ගැනීමේ අපහසුතා ගොඩක් ලෙඩ රෝග ඇති කරන්න මෙන්න මේ ග්ලූටන් කියලා කියන එකේ තියෙන ඇලර්ජික් තත්ත්ව බලපානවා. ඒ විතරක් නෙමෙයි. ඔහු හොයාගත්තා මේ ග්ලූටන් කියලා කියන රසායනික සංඝටකයත් එක්ක සොනියුලින් කියලා කියන රසායනික සංඝටකයක් ශරීරයේ අභ්‍යන්තරයේ හට ගන්නවා. ඒ සොනියුලින් කියලා කියන එක මොකද කරන්නේ? අපේ ආහාර මාර්ගයේ තියෙන තැන් රුධිර වාහිනී වල තියෙන අවශෝෂණ හැකියාව අඩු කරලා අපි කියනවා ලීකි ගට්. එහෙම නැත්නම් ආහාර මාර්ගයේ තැන් වලින් අවශ්‍ය කරන දේවල් අවශෝෂණය කරගන්න බැරුව ඒක ලීක් කරනවා නැත්නම් අපතේ යන්න සලස්වන පෘෂ්ඨයක් ඇති කරන තත්ත්වයට මේ ග්ලූටන් කියලා කියන එක අදපත් කරලා තියෙනවා. මේ තිරිඟු පිටිවල තියෙන මේ විෂ රසායනික සංයෝගය එතනින් නවතින්නේ නැහැ. මේ විෂ රසායනික සංඝටක අග්න්‍යාසය කරා ගමන් කළා එහි තියෙන ඉන්සුලින් නිෂ්පාදනය කරන තියෙන සෛල වලට හානි කරනවා. ඒක තමයි සමහරක් වෙලාවට අපිට ජානමය සම්බන්ධයක් හොයාගන්න නැති වුණාට සමහර අයට හිටපු ගමන් දියවැඩිය ඇති වෙන්න මේ හේතු සාධක බලපාලා තියෙනවා. අද මේ ආහාරයෙන් ඇති කරලා තියෙන හානිය කොච්චරද කියලා කියන එක ඔබටත් මටත් වටපිට බලනකොට හොයාගන්න පුළුවන්. අදිසියේ හොයාගන්න බැරි සම්බන්ධයක් නැති දියවැඩියාව ඇති කරන්න මේක ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. මේ ග්ලූටන් මෙතනින් නැවතිලා නැහැ. මෙතනින් එහාටත් මේ රසායනික සංඝටකයේ හානිදායක දෙයක් කරනවා. ඒක තමයි ඔයගොල්ලන් මේ හදන ආහාර, පාන් පිටි වලින් හදන ආහාර ගැඹුරු තෙලේ බදිනවා. ගැඹුරු තෙලේ බැද්දට පස්සේ මේ ග්ලූටන් සහ වෙනත් රසායනික සංඝටක කීපයක් එකට එකතු කරලා හදන විශේෂ විෂ රසායනික සංඝටකයක් තියෙනවා. ඒකට අපි කියනවා ඇක්‍රිලමයිඩ් කියලා. මේ ඇක්‍රිලමයිඩ් කියලා කියන එක මොන වගේ දෙයක්ද කියනවා නම් මේක කාසියෝජෙනික්. එහෙම නැත්නම් පිළිකාකාරක. ඔයගලන් දන්නවා කිසිම සම්භවයක් කිසිම ජාන සම්බන්ධයක් නැතුව ගොඩාක් පිළිකා හැදිච්ච අය, ගොඩාක් පිළිකා වැළඳෙන අය අද සමාජයේ ඉන්නවා. පිළිකා හැදෙන එකම හේතුව මේක නොවුනත් මේකත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා අද සමාජයේ. ඒ නිසා මේ රසායනික සංඝටකයේ තියෙන හානිදායක ඊළඟ තත්වය තමයි ඇක්‍රිලමයිඩ් වලින් පිළිකාකාරකයක් වෙනවා වගේම මේ ග්ලූටන් එතනින් නැවතිලා නැහැ. මේක ඇඟ අභ්‍යන්තරයේ තියෙන සමහර ආතරයිටිස් වගේ රෝග තත්ත්වයක් ඇති කරන්නත් මේක හේතු වෙලා තියෙනවා. මොකද හේතුව ඔටෝ ඉමුන් ඩිසීස් කියලා කියන ඇඟ ඇතුලේ ඇති කරන ප්‍රතිශක්තිය හීන කරන්න මේ ග්ලූටන් සහ විෂ රසායනික සංඝටක හේතු වෙලා තියෙනවා. ඉතින් මේ ගැන ලංකාවේ ඉන්න ගොඩක් දෙනා දැනුවත් නැහැ. හැබැයි මේකේ තියෙන විශේෂ සත්‍යය තමයි මේ තිරිඟු පිටි අපි ලබාගෙන ආහාර වශයෙන් ගන්න මේ විෂ සත්වය ඇති වෙලා තියෙන මෑත කාලේ ඉස්සර කාලේ අපි ගත්ත සම්පූර්ණයෙන්ම සංඝටකයන් සහිත එහෙම නැත්නම් රෝ වීට් ෆ්ලා කියලා කියන එකේ මේ තත්ත්වය ඇති වෙලා නැහැ. ගොඩක් අඩුයි. මේ සංඝටකයන් රිෆයින් කරාට පස්සේ නැත්නම් මේක සංසුද්ධ කරාට පස්සේ තමයි මේක වැඩිපුර ඇති උනේ. ඉතින් මේකට උත්තරයක් අපිට නැද්ද? තියෙනවා. මේකට උත්තරය අපේ ඉතිහාසයෙන් දීලා තියෙන දෙයක්. මොකද කියනවා නම් දිව්‍යයන් දුන්න දෙයක් හැටියට අපිට අපි ආහාරයට ගන්න තුන් වේලටම ආහාරයට ගත්ත බත්වල මේ ග්ලූටන් කියලා කියන රසායනික සංඝටකය නැහැ. විශේෂයෙන්ම රතු හාල් වල විශේෂයෙන්ම අපේ දේශීය සහල් වල මේ ග්ලූටන් රසායනික සංඝටකය නැහැ. එහෙනම් ඕගොල්ලොත් මේ පිටි ආහාර අයින් කළා ග්ලූටන් රහිත සහල් එහෙම නැත්නම් රතු සහල් නිතර ආහාරයට ගන්න ඔබගේ ලෙඩ රෝග ලයිස්තුවේ විශාල ප්‍රමාණයක් මේකෙන් අයින් කරගන්න හේතු වෙනවා. බොහොම ස්තුතියි.